ඉෆෙක්ටිව් ඇනුවල් ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතමුකෝ අපි බැංකු දෙකක් තියෙනවා. බැංක් A and bank B. bank A and bank B. හරි. අපි හිතමුකෝ මේ bank A and bank B එකෙන් දෙන annual interest rate එක අපි තුමු interest rate එක සමානයි. මේකෙන් 5%යි මේකෙන් 5%යි. මේ දෙකේ එකම වෙනස මේ bank A එකෙන් compounding date එක වෙනස්. මෙතන compound කරන්නේ yearly. මේක every 6 months. හරි. දැන් මොකද මේ compounding date කියන්නේ? compounding date කියන්නේ අපි හිතමුකෝ අපි බැංකුවේ සල්ලි දැම්මා කියලා ජනවාරි 1 වෙනිදා පළවෙනි සල්ලි දැම්මා. ඊට පස්සේ දෙසැම්බර් 31 න් අපේ අවුරුද්ද ඉවරයි. ඒත් අපි හිතමුකෝ අවුරුද්දේ ජනවාරි 1 මම රුපියල් 1000ක් දැම්මා කියලා. 1000ක් දැම්මොත් බැංකුව ඒ කියන්නේ බැංක් A යටතේදී මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේ අවුරුද්දම මේ 1000 තියාගෙන ඉඳලා පොලිය ගණනය කරන්නේ දෙසැම්බර් 31. ඒගොල්ලෝ කියනවා හරි අවුරුද්දක් ගියා. අවුරුද්දකට පොලිය 5%යි. එහෙනම් මෙයාට අපි ගෙවන්න පොලිය කීයද? රුපියල් 50යි. මේ බැංක් B එකේදී මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා හරි. ඔයා රුපියල් 1000ක් දැම්මා ජනවාරි 1 වෙනිදා. දෙසැම්බර් 31 තමයි අවුරුද්ද අවසාන වෙන්නේ. අයගොල්ලෝ කියනවා හරි. අපි පළවෙනි මාස 6 අවසානයේදී ඔයාගේ පොලියෙන් පළවෙනි මාස 6ට අදාළ පොලිය අපි ගණනය කරනවා. කියන්නේ පළවෙනි මාස 6ට අදාළ පොලිය අපි පළවෙනි මාස 6 අවසානයේ ගණනය කරනවා. ඒ කියන්නේ 1000 වරක් 100% බෙදීම දෙකනේ. ඇයි? මේ 100% කියන්නේ මාස 12කට. එහෙනම් මාස 6කට දෙකෙන් බෙදන්න එපා. හරි. එතකොට මෙතන ඒගොල්ලන්ට එනවා 25යි කියලා. ඒගොල්ලෝ කියනවා හරි පළවෙනි මාස 6ට ඔයාට අදාළ පොලිය 25යි. මේ 25 ඒගොල්ලෝ එකතු කරනවා මේ 1000ට. එතකොට අපිට එනවා පළවෙනි මාස 6 අවසානයේදී බැංක් B එක යටතේ 1000 අපි දාපු ගාණ 25. එතකොට අපි ගායනවා ඔක්කොම 1025. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා හරි පළවෙනි මාස 6ට අපි හෙව්වනේ. දැන් අපි එතකොට පළවෙනි මාස 6 ඉවර වෙලා දෙවෙනි මාස 6 ඉවර වෙන්නේ කවද්ද? දෙසැම්බර් මාස 31 රෑනේ. දෙසැම්බර් මාස 31 රෑ. 31 රෑ දෙවනි මාසේ දෙවනි මාස 6 කොටස හොයද්දී ඒගොල්ලෝ කියනවා හරි පළවෙනි මාස 6 අවසානයේ වාගාව තිබ්බා රුපියල් 1025. මේ කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් නේ. එහෙනම් අපි 1025ට අර ඉතුරු ප්‍රමාණයට ඉතුරු මාස 6ට ප්‍රමාණය බලලා අපිට එනවා රුපියල් 1050යි 7/10ක්. sorry. මෙතන එනවා රුපියල් 1050යි. මෙතන මේ ගාණ පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන ආයෙ ගත්තපුවම මෙතන එනවා රුපියල් 1050යි 7/6.2.5. හරි. එතකොට බැංක් B එකේ කියනවා දෙසැම්බර් 31 රෑ වෙද්දී මාස 6 කොටස් දෙකක් විදිහට අපි ඔයාගේ ඉන්ට්‍රස්ට් එක බලපුවාම ඔයාට තියෙනවා රුපියල් 1050යි 7/6.2.5. දැන් ඔයගලන්ට පේනවද මෙන්න මේකේ බැංක් A යටතේ අපි මේක හෙව්වොත් එහෙම බැංක් A යටතේ මේක හෙව්වොත් අපිට ඇවිල්ලා තියෙනවා මාස 6ක් අවසානයේ රුපියල් 1050ක්. ඇයි? ඒගොල්ලෝ පොලිය බැලුවේ මාස 12ක් ගියාට පස්සේ. ඒගොල්ලෝ කියනවා හරි අපි මාස 12ක් ගියාට පස්සේ පොලිය බැලුවා. එතකොට ඔයාට ඇවිල්ලා තියෙන්නේ රුපියල් 105 ගාන රුපියල් 50යි. ඊට පස්සේ සම්පූර්ණ ගාන 1050යි. මේගොල්ලෝ බැලුවේ මාස 6න් 6ටනේ. පළවෙනි මාස 6ට 1025යි. දෙවෙනි මාසෙට බලපුවම සම්පූර්ණ ගාණ ආවා 1050යි 7/6.2.5. දැන් ඔයගලන්ට පේනවද එකම ඉන්ට්‍රස්ට් රේට් එක දීලා එකම ඉන්ට්‍රස්ට් රේට් එක නැත්නම් එකම පොලි අනුපාතය දීලා මේ කම්පවුන්ඩින් ඩේට් එක වෙනස් වුණාම ඒ කියන්නේ කම්පවුන්ඩින් කාල සීමාව වෙනස් වුණාම එක එක බැංකුවෙන් හම්බෙන අවසාන මුදල නැත්නම් අවසාන පොලිය වෙනස් වෙලා. ඇයි? මේ බැංකුවෙන් මට හම්බෙලා තියෙන රුපියල් 50යි පොලිය විදිහට. මේ බැංකුවේ මට හම්බෙලා තියෙනවා 50.625. ඒතර ඔයගලන්ට පේනවා මෙන්න මේ කම්පවුන්ඩින් ඩේට් නැත්නම් කම්පවුන්ඩින් ඩේට් එක නැත්නම් මේ අපි මේ පොලිය ගණනය කරන කාල සීමාව වෙනස් වෙන්න අපිට මේ අවසානයේ හම්බෙන ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා. නැත්නම් වෙනස් වෙනවා. අපි තුන් තව බැංකුවක් තියෙනවා කියලා. අපි තුන් බැංක් C.
බැංක් 100 එකක් තියෙනවා. ඒකෙත් කියනවා 5%යි කියලා. හැබැයි එයා ගණනය කරන්නේ හැම කාර්තුවෙන් කාර්තුවට. ඒ කියන්නේ හැම ක්වාටර් එකෙන් ක්වාටර් එකට. හැම ක්වාටර් එකෙන් ක්වාටර්. එතකොට ක්වාටරෙන් ක්වාටර් කියන්නේ හැම මාස තුනෙන් තුනට. එතකොට එතනදී වෙන්නේ මොකද්ද? අපි අවුරුද්දකට දානවා. දාපුවම පළවෙනි මාස 3 ඉවර වුණාම එයා කියනවා හරි. ඔයා ආරම්භයේ 1000ක් දැම්මා. පළවෙනි මාස 3ට අදාළ පොලිය වෙන්නේ කීයද? 50 බෙදී 5 බෙදීම 4. එතකොට මෙතන එනවා රුපියල් 12.5. ඊට පස්සේ කියනවා හරි මේ පළවෙනි මාස 3නේ දෙවෙනි මාස 3 අවසන් වුණාම එයා කියනවා අර 12.5 අපි එකතු කරනවා 18. ඊට පස්සේ අපි ඒකට බලනවා ආයි 5 බෙදීම 4ක්. ඔන්න ඔය විදිහට ඒ දෙවෙනි මාස 3 ඊට පස්සේ තුන්වෙනි මාස 3 ඊට පස්සේ අවසාන මාස 3 ඔය විදිහට බලපුවාම අපි පොලියක් හොයනවා. හරි. ඔයගලන්ට පේනවා එතකොට දැන් මේ විදිහට ඉන්ට්‍රස්ට් රේට් එක කැල්කියුලේට් කරන ඩේට් එක නැත්තම් කම්පවුන්ඩින් ඩේට් එක වෙනස් වෙන්න අපේ ඉන්ට්‍රස්ට් රේට් එක වෙනස් වෙනවා. හරි. එතකොට මේක බලා ගන්න පුළුවන් ඔයගලන්ට මෙන්න මෙතනිනු. දැන් මේ තියෙන්නේ කමර්ෂියල් බැංක් එකේ ෆික්ස්ඩ් ඩිපොසිට් රේට් එක. මෙතන බැලුවොත් එහෙම ඔයගොල්ලෝ මෙන්න මේක. මෙන්න මේ අවස්ථාවේ ඒගොල්ලෝ කියලා තියෙනවා 12 month interest paid monthly. interest paid monthly. ඒ කියන්නේ මෙතනදී අපේට පොලිය නැත්තම් අපි දාන ගානට අපිට පොලිය ගෙවන්නේ මාසෙන් මාසෙට. හරි. ඒතර අපි දුව අපි 1000ක් දැම්මා කියලා. මම රුපියල් 1000ක් දැම්මොත් ජනවාරි 1 වෙනිදා ඒගොල්ලෝ කියනවා පළවෙනි මාසේ ගියාට පස්සේ කියන්නේ ජනවාරි 31 වුණාට පස්සේ මේ දාපු මුදලට අදාළ පොලිය අපි ඔයාලට ගෙවනවා. හරි. ඒතර මේ පොලිය කියන්නේ කීයද? මේ 1000 මේගොල්ලෝ මට කියනවා ඉන්ට්‍රස්ට් රේට් එක 4.9යි කියලා. මේක මම 12න් බෙදනවා මාස 12ක් තියෙන නිසා. එතකොට මෙතන එනවා ගාන 0.049කින් අපි ගත්තොත් එහෙම මෙතන එනවා රුපියල් 4.083ක්. මේ තියෙන්නේ පළවෙනි මාසෙට අදාළ පොලිය. ඒතර බැංකුව කියනවා ඔයාට ඕන නම් පළවෙනි මාසෙට අදාළ පොලිය ගන්න පුළුවන්. නැත්තම් මට පුළුවන් මේ පොලිය මේකට එකතු වෙන්න දෙන්න. ඒතර මම පළවෙනි මාසේ නැත්නම් ජනවාරි 31 ඉවරුණාම මම මේ පොලිය එළියට ගත්තේ නැත්තම් මට කියන්න පුළුවන් හරි මේ මුදල එකතු කරන්න නැවත මේ රුපියල් 1000ට. ඒතර ඒගොල්ලෝ කියනවා හරි පළවෙනි මාසෙට ඔහොම. ඊට පස්සේ දෙවෙනි මාසේ ආරම්භයේදී අපේ ආරම්භක ගාණ කීයද? රුපියල් 1004.7.83යි. ඊට පස්සේ ඒ මාසෙට ඒගොල්ලෝ කියනවා හරි 4.9 ගානේ 12න් බෙදලා ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් එක හොයනවා. මේ විදිහට ඒගොල්ලෝ මාසෙන් මාසෙට පොලිය හොයාගෙන යනවා. එහෙම හොයාගෙන ගිහිල්ලා අපි තුමු එක මාසයකවත් මම මේ සල්ලි ගත්තේ නැහැ කියලා. එක මාසයකවත් මම සල්ලි ගත්තේ නැහැ. හැම මාසෙම මට මේ හම්බෙන පොලිය මේ වගේ හම්බෙන පොලිය මම මේ මාසේ ආරම්භ ගානට එකතු වෙන්න දානවා. එකතු වෙන්න දාපුවාම මාස 12ක් ගියාට පස්සේ දෙසැම්බර් 31 පොලිය ගණනය කරාට පස්සේ මගේ අවසානයේ බැංකුවේ තියෙන රුපියල් 1050.7.1ක්. හරි. මේ විදිහට මාසෙන් මාසේ හැම මාසෙම අවසානයේ ඔහොම ගිහිල්ලා 12 වෙනි මාසේ අවසානයේදී ගත්තම මෙහෙන් දාපු 1000 මෙහෙන් 1000ක් දාපුවා මට එළියට ආවා රුපියල් 1050.7.1ක්. හරි. ඒතර ඕගලන්ට පේනවද? දැන් මම දැම්මේ 1000ක් මට හම්බුණා 1050.7.1ක්. එතකොට මගේ පොලිය කීයද? 50.01. හරි. මගේ පොලිය මෙච්චරයි. ඒ කියන්නේ මම 1000ක් දාපුවාම මට 50.7.1ක් හම්බෙලා තියෙනවා. එහෙනම් මට 100ට පොලිය කීයද? 5.01යිනේ. හරි. දැන් ඕගලන්ට පේනවද මේ ගානේදී අපිට ආරම්භයේ මොකද්ද කිව්වේ? අවුරුද්දකට ගෙවන ඉන්ට්‍රස්ට් රේට් එක මෙච්චරයි. 4.9. හරි. ඒ ඉන්ට්‍රස්ට් රේට් එක කම්පවුන්ඩ් වෙන්නේ මාසෙන් මාසෙට. 4.9ක
ඉන්ට්‍රස් රේට් එකක් කම්පවුන්ඩ් වුණා නැත්තම් පොලිය ගණනය කරා මන්ත්ලි මාසෙන් මාසෙට. එහෙම වුණාම මට මාස 12ක් අවසානයේදී මෙන්න මෙච්චර ගාණක් ආවා. හරි. එතකොට ඒ ගාණ මම මගේ දාපු ගාණයෙන් බෙදලා හොයාගත්තොත් එහෙම 100ට ගාණක් ඔයගලන්ට පේනවා මෙතන ඇවිල්ලා තියෙනවා පර්සන්ටේජ් එකක්. නැත්තම් මෙතන ඇවිල්ලා තියෙනවා 5.5.1. මේකට තමයි අපි කියන්නේ effective annual interest rate කියලා. effective annual interest rate කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කම්පවුන්ඩ් වුණ. ඒ කියන්නේ අපිට ගාණ කියලා තියෙන කිසියම් හෝ පොලි අනුපාතයක් කිසියම් හෝ කම්පවුන්ඩින් පීරියඩ් එකක් අනුවට කම්පවුන්ඩ් කරාට පස්සේ ඒ ලැබෙන පොලිය ඒ නැත්නම් ඒ ලැබෙන මුදලම ලැබෙන්න අපි අර දාපු ඉනීෂියල් ගාණ නැත්නම් අපි දාපු ආරම්භක මුදල වැඩි කරන්න ඕන ඉන්ට්‍රස් රේට් එක නැත්නම් ඉයර්ලි ඉන්ට්‍රස් රේට් එක නැත්නම් වාර්ෂික පොලි අනුපාතය කීයද මේ දාපු මේ බැංකුවේ කියලා තියෙන මෙන්න මේ ඉන්ට්‍රස් රේට් එකට අනුව මේ බැංකුවේ මේ කියලා තියෙන කම්පවුන්ඩින් රේට් එකට අනුව අපි ගාණ හදපුවාම අපිට මේ විදිහට රුපියල් 1050.1ක් ලැබෙන්න නම් අපි මේ දාපු ඉනිෂියල් amount නැත්නම් දාපු ආරම්භක ගාණ වැඩි කරන්න ඕන yearly interest rate එක කීයද? ඒක තමයි මේ effective annual interest rate කියන්නේ. හරි. ඒතර ඔයගලන්ට පේනවා මෙතනදී මෙන්න මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මෙන්න මේ දෙවැනි එක ඒ පෙන්වලා තියෙන වගුවේම බලන්න දෙවැනි තීරුව. ඒ දෙවැනි තීරුවේ තියෙනවා annual percentage rate. මෙන්න මෙතන යටතේ මේ annual percentage rate. annual percentage rate. මේ තියෙන්නේ අර effective annual interest rate එක තමයි. ඔයගලන්ට පේනවා interest rate එක 4.9. හැබැයි බැංකුවෙන් කියනවා effect annual percentage interest rate එක 5.01 කියලා. හරි. පේනවනේ. ඒතර මෙහෙම මේ යගේ අපිට ලැබෙන්නේ මේ යගේ 5.01 ලැබෙන්නේ අපි අර විදිහට ජනවාරි නැත්තම් මාස නැත්තම් අවුරුද්ද මුල දාලා හැම මාසෙම ඒ ලැබෙන පොලිය ඒ අදාළ ගානට එකතු වෙන්න දැම්මොත් තමයි අවුරුද්ද මාසයේ අවසානයේ මාස 12ක් අවසානයේ අපිට 1057.1ක් ලැබෙන්නේ. හරි. ඒතර මේක තමයි අපි කියන්නේ effective annual interest rate කියලා. ඔයගලන්ට පේනවද දැන් එතන පල්ලහැ. ඒ කියන්නේ අපි දැන් මේ ගත්ත 12 month interest paid at interest paid monthly කියන එක තියෙනවනේ. interest paid monthly එකට පල්ලහෙන් තියෙනවා මේ තියෙන interest paid at maturity. interest paid at maturity. මෙතනින් කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ සල්ලි දාපුවම අපි තුමු ජනවාරි 1 ඊට පස්සේ දෙසැම්බර් 31 කියලා. දෙසැම්බර් 31. එතකොට මේගොල්ලෝ කියන්නේ මැචියුරිටි කියන්නේ මෙන්න මේ සමස්ත කාල සීමාව ඉවරුනාට පස්සේ. ඒ කියන්නේ මේ percentage rate එක දීලා තියෙන්නේ අවුරුද්දරනේ. මේ interest rate per annum. මේ තියෙන්නේ interest rate PA කියන්නේ interest rate per annum. PA කියන්නේ per annum. maturity කියන්නේ ඔය interest rate එක state කරලා තියෙන කාල සීමාව. ඒතර මේ state කරලා තියෙන අවුරුද්දරනේ. එතකොට maturity කියන්නේ මේ අවස්ථාවේදී මොකද්ද? මාස 12ක් නැත්තම් අවුරුද්දක්. එතකොට මෙතනදී කියනවා ඒගොල්ලෝ interest is paid නැත්තම් පොලිය ගෙවන්නේ at maturity. ඒ කියන්නේ මම මෙදාට සල්ලි දැම්මොත් මෙදා මම රුපියල් 1000ක් දැම්මොත් ඒකට පොලිය ගණනය කළා මට පොලිය ගෙවන්නේ මාස 12ක් ගියාට පස්සේ. හරි? එතකොට ඕගලන්ට පේනවද එතනදී මාසෙන් මාසෙට කලින් කිව්වා වගේ මාසෙන් මාසෙට අපිට පොලිය ගෙවන්නේ නැහනේ. එහෙනම් compounding period එක compounding period එක අවුරුද්දයිනේ 1 year. හරි 1 year. එතකොට ඔයගලන්ට පේනවද එතනදී අර annual percentage rate කියන එකයි මේ තියෙන්නේ annual percentage rate කියන එක මම මාක් කරන්න. annual percentage rate කියන එකයි
ඉන්ට්‍රස්ට් රේට් කියන එකයි සමානයි. දෙකම 105යි. ඇයි? කම්පවුන්ඩින් වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දටනේ. හරි. කලින් එකේ මොකද උනේ? අපිට කියනවා අවුරුද්දට 4.9යි. හැබැයි අපිට මාසෙන් මාස ගන්න පුළුවන් මේ interest paid monthly. එහෙම වුණොත් එහෙම අපේ effective annual interest rate එක 5.01යි. මොකද අර අපි මාසෙන් මාසේ පොලිය හොයලා ඒ පොලිය එකතු කරනවා ආරම්භක ගානට, ඊට පස්සේ ඒ ගාන තමයි දෙවනි මාසේ මේ ආරම්භක ගාන වෙන්නේ. ඒතකොට ගාන එන්න වැඩි වෙනවා. ඒක තමයි effective annual interest rate එක වෙන්නේ. මෙතනදී වෙලා තියෙන්නේ මොකද? ඒ දෙකම ගෙවන්නේ at the end of the time period නේ. ඒ කියන්නේ at maturity නේ. එහෙනම් මේ දෙකම සමානයි. හරි. ඕක බැලුවොත් මේකෙත් පොළොන්න පේනවා. මේ interest paid එක monthly. එතකොට මෙතන 5.2යි. හැබැයි ඒකේ annual percentage rate එක 5.3යි. මේකට වඩා මේක වැඩි. හැබැයි interest paid එක annual නම් ඒ දෙකම සමානයි. පේනවනේ? හරි. එතකොට මෙන්න මේ effective annual interest rate එක හොයන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. අපි හිතමුකෝ අපිට ගානක කියලා තියෙනවා. අපිට ගානක කියලා තියෙනවා. අපි බලමු ගානක්. අපි හිතමු ගානක අපිට කියලා තියෙනවා. The interest rate පාට වෙනස් කරන්න. අපි හිතමු ගානක් කියලා තියෙනවා. Interest rate per annum is 10%. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා the interest is paid monthly. ඒ කියන්නේ හැම මාසෙම interest එක ගෙවනවා. එහෙනම් අපෙන් ගානේ අහනවා what is the effective annual interest rate? හරි. ඒ කියන්නේ මේකේ effective annual interest rate එක මොකක්ද? හැම මාසෙන් මාසෙට මට මගේ පොලිය ගන්න පුළුවන්. මම පොලිය ගන්නෙ නැහැ. පොලිය ගණනය කරනවා. මේ විදිහට 1 2 3 වශයෙන් ඔහොම ගිහිල්ලා 12 වෙනි මාසේ අවසානකම්ම මට ගන්න පුළුවන්. මේකේ පොලිය ගණනය කරන්නේ හැම මාසයක්ම අවසානයේ. ඒ කියන්නේ 10%යි නම් මෙතනදී අපිට කියන්න පුළුවන් රුපියල් 1000 110 බෙදීම 12. ඊට පස්සේ මේ ගාන එකතු වෙනවා ආරම්භක ගානට 1000ට. ඊට පස්සේ ඒකට බලනවා දෙවනි මාසයේ අවසානයේදී 110 බෙදීම 12. ඔන්න ඔය වගේ. මේගොල්ලෝ අහන්නේ මේ විදිහට අපි හදන් ගිහිල්ලා මේ මාස 12 අවසානයේ අපි තුමු අපිට ආවා කියලා x ප්‍රමාණයක්. මෙන්න මේ x ප්‍රමාණය ලැබෙන්න එක අවුරුද්දකට වැඩි කරන්න ඕන පොලි අනුපාතය නැත්තම් interest rate එක නැත්තම් effective annual interest rate එක කීයද කියලා. ඒකට අපේ සමීකරණයක් තියෙනවා මෙන්න මේ වගේ. ඒකේ සමීකරණේ මෙන්න මේක. Effective annual rate is equal to 1 plus I කියන්නේ අපේ interest rate එක, n කියන්නේ compounding period එක, වැඩි කිරීම n හි බලය ඍණ 1. හරි. එතකොට මේ n කියන්නේ compounding time, compounding නැත්නම් compounding period. මේ I කියන්නේ අපේ interest rate එක. එතකොට මේ තියෙන අපේ සමීකරණය. අපි මේකට දාමුකෝ මෙන්න මේ උදාහරණේ. අපි මේකත් උදාහරණ මේ තියෙන්නේ. අපි මේකට දැම්මොත් මෙන්න මේ අවස්ථාව. මේ තියෙන්නේ. අපි දාමු මේක 12 month interest paid monthly. අපිට කියනවා interest rate per annum එක 4.9 කියන එක. ඒතර දැන් මේ අපි ගත්ත සමීකරණය හරිනම් අපිට උත්තරය එන්න ඕන කීයද? 5.1නේ. හරි. අපි ගන්නවා මේක 1 අපේ interest rate එක 4.9යි 100ට. අපි මේක බෙදන්නේ 12න්. compounding එක මාසෙන් මාසෙට නිසා වැඩි කරනවා 12 බලයට අඩු කිරීම 1. ඒක සුළු කරාම ඔයගලන්ට එනවා 5.01යි බිඳුවක් කියලා. එතකොට මේ තියෙන අපේ effective annual interest rate එක. දැක්කනේ. ඒතර ඔයගොල්ලෝ මේ විදිහටම මේ ගාන මේ විදිහටම හදලා බැලුවොත් මේ අනිත් අවස්ථාවලටත් ඔය උත්තරේම එනවා. හරි. හරි. ඒතර මේක තමයි effective annual interest rate කියන්නේ.